ඉංජිනේරු තාක්ෂණ වේදය ව්‍යවසායකත්වය හා කළමනාකරණය යන පාඩම යටතේ නිපුණතා මට්ටම වන 8.2 ව්‍යාපාර සංවර්ධනය සහ ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මෙවලම් පිළිබඳව විමසා බලයි යන නිපුණතා මට්ටම මේ මොහොතේදී අපි සාකච්ඡා කිරීමට සූදානම් වනවා. මෙහිදී ඉගෙනුම් ඵල ලෙස වෙළඳපළ සමීක්ෂණයක ක්‍රමවේදය විස්තර කරයි. විකල්ප ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා සද්දු අර්ථ විශ්ලේෂණය භාවිතා කරයි. ව්‍යාපාර අදහසක් සාර්ථක ව්‍යාපාර යෝජනාවක් බවට පරිවර්තනය කරයි. සුළු පරිමාණ ව්‍යාපාරයක කළමනාකරණ ක්‍රියාකාරකම් විස්තර කරයි. සුළු පරිමාණ ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු වල කාර්ය සාධනය මෙනීම සඳහා අවශ්‍ය ගිණුම් කටයුතු වල ශක්්‍යතාවය පැහැදිලි කළයි. මෙම ඉගෙනුම් ඵල පිළිබඳව මේ මොහොතේදී අපි සාකච්ඡා කිරීමට සූදානම්. ව්‍යාපාර හිදස, ව්‍යාපාර අවස්ථා, ව්‍යාපාර අදහසක් තුලින් සුළු පරිමාණ ව්‍යාපාරයක් බිහි කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ව්‍යාපාර හිදසක් යනු කුමක්ද? ඊට පෙර අපි මෙවැනි උදාහරණයකින් මෙය පටන් ගමු. අපි ළඟ ජල වීදුරුවක් තියෙනවා. එම වීදුරුවේ කොටසක් ජලයෙන් පිරී පවතිනවා. අපි ඒ ලෙස හඳුන්වමු. තවත් ජල වීදුරුවක් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී පවතින ලෙස අපි උපකල්පනය කරමු. අපි තවත් භාජනයකින් ජලය කියන වීදුරුවට පිරවුවහොත් ජලය අපතේ නොයා කියන වීදුරුව පිරෙන්නට පටන් ගන්නවා. කියන භාජනයට නැත්නම් වීදුරුවට ජලය දැමූ විට සිදුවන්නේ එතනින් පිටතට ගලා යාම. එයට හේතුව කියන වීදුරුව තුල හිදසක් පැවතීමත් කියන වීදුරුව තුල හිදසක් නොපැවතීමත්. එසේනම් ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ව්‍යාපාරයක් ආරම්භන අවස්ථාවේදී වෙළඳපොලේ හිදසක් පැවතිය යුතුයි. මොකද්ද මේ ව්‍යාපාර හිදස කියන්නේ? වෙළඳපොලේ එම ව්‍යාපාරය කරන තවත් ව්‍යවසායකයින්ට එම වෙළඳපොලට ඇතුළු වීමට හැකියාව තිබිය යුතුයි. ඉඩක් තිබිය යුතුයි. ඒ අපි ව්‍යාපාර හිදස ලෙස අර්ථ නිරූපණය කරනු ලබනවා. එම හිදස උපයෝගී කරගෙන අවස්ථාවක් හදාගත යුතුයි මේ ව්‍යාපාරිකයා නැත්නම් ව්‍යවසායකයා. එම අවස්ථාව අදහසක් බවට පරිවර්තනය කරමින් සුළු පරිමාණ ව්‍යාපාරයක් ගොඩනැගීමට ව්‍යවසායකයාට හැකියාවක් පවතිනවා. සරලව පවසන්නේ නම් ව්‍යාපාර හිදස හොඳ අවස්ථාවක් කරමින් ව්‍යාපාර අදහසක් මතු කර සුළු පරිමාණ ව්‍යාපාරයක් ආරම්භීම. ව්‍යාපාර අවස්ථා. ව්‍යාපාර පරිසර සාධකවල වෙනස් වීම ඇසුරින් නිර්මාණය වන ව්‍යාපාරික සාධකවල සංයෝගය ලබා ගනිමින් ලාභදායීව ව්‍යාපාර කටයුත්තක නියැලීමට ඇති ඉඩකඩ ව්‍යාපාර අවස්ථාවක් වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ මුහුදු වැලි ඇලවල් වලින් ගොඩ දැමීම තහනම් කරනු ලැබුවා. එය අවස්ථාවක් කරගත් ව්‍යවසායකින් කළේ මුහුදු වැලි සෝදා පිරිසුදු කර අලෙවි කිරීම. එසේනම් ව්‍යාපාර අවස්ථා කියන්නේ ආයෝජකයාට නැත්නම් අවදානම් දරන්නාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා දීමට සමත් කාර්යයක්
ව්‍යාපාර අවස්ථාවක් කියන එක. ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේද. එහෙනම් වෙළඳපොලේ හොඳ ව්‍යාපාර අවස්ථාවක් පවතින්නේද යන්න සොයා බැලීම සඳහා පහත සඳහන් ක්‍රම දෙක අනුගමනය කරන්නට පුළුවන්. වෙළඳපොළ සමීක්ෂණ. සදු අත නැත්හොත් ෂොට් ඇනලිසිස් කියලා අපි කතා කරනවා. සදු අත විශ්ලේෂණය. මෙම ක්‍රම දෙක ඔස්සේ ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. ඊළඟ දුව පුතේ අපි බලමු ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගැනීම සඳහා වෙළඳපොළ සමීක්ෂණ භාවිතා කළ හැකි ආකාර. එහෙනම් වෙළඳපොළ සමීක්ෂණයක් කියලා කියන්නේ වෙළඳපොලේ පවතින අවස්ථාවක් හා වෙළඳපොලේ පවතින සම්පත් ඇගීමෙන් වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සඳහා කරනු ලබන සමීක්ෂණ. වෙළඳපොලේ පවතිනවා විවිධ ව්‍යාපාරික අවස්ථා. ඒ වගේම වෙළඳපොලේ පවතිනවා විවිධ සම්පත්. මේ සම්පත් වලින් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තෝරා ගැනීම උදෙසා තමා මේ සමීක්ෂණ පවත්වනු ලබන්නේ. වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වන අවස්ථා. ව්‍යාපාරයක සාර්ථක අනාගත පැවැත්මක් උදෙසා වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කළත් එය නොඇසි දිගටම පවත්වාගෙන යාමට මේ වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වෙනවා. මක් නිසාදයක් වෙළඳපොළ පිළිබඳ නිවැරදි අවබෝධයක් මේ වෙළඳපොළ සමීක්ෂණය ඔස්සේ ව්‍යවසායකයාට ලබා ගැනීමට ඇති හැකියාව නිසායි. වෙළඳපොළ සමීක්ෂණයකින් පහත සඳහන් කරුණු සියල්ලම බලාපොරොත්තු වෙනවා. වෙළඳපොළේ පවත්නා ව්‍යාපාරික අවස්ථා මොනවාද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙළඳපොළ සමීක්ෂණය තුලින්. එමින්න සම්පත් හා වෙළඳපොළ අවස්ථා ඇසුරින් වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථාවක් තීරණය කරන්න පුළුවන්. එක පැත්තකින් සම්පත් තියෙනවා, අනිත් පැත්තෙන් විවිධ වෙළඳපොළ අවස්ථා තියෙනවා. මේ සම්පත් යොදාගෙන කුමන වර්ගයේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්ද කියලා මඟ පෙන්වීමක් ගන්නට පුළුවන් මේ වෙළඳපොළ සමීක්ෂණය තුලින්. වෙළඳපොළ තොරතුරු ආශ්‍රයෙන් වඩාත්ම උචිත ව්‍යාපාරය නිශ්චය කරන්න පුළුවන්. අවසානයේදී විශාල පරිමාණයක් ව්‍යාපාරික අවස්ථා තියෙන්න පුළුවන්. ඒවා අතරිනුත් ව්‍යවසායකයාට වඩාත්ම ගැළපෙන වඩාත්ම උචිත ව්‍යාපාරය කුමක්ද යනුවෙන් නිශ්චය කරන්නට පුළුවන්. තරඟකරුවන් හඳුනා ගැනීම තුලින් සාර්ථකව තරඟකාරීත්වයට මුහුණ දීම. කිසියම් ව්‍යාපාරයක් ගත්තොත් මේ මොහොතේ වන විටත් එම ව්‍යාපාරය සිදු කරන පිරිසක් ඉන්නවා. ඕන් අපි හඳුන්වනවා තරඟකරුවන් ලෙස. එසේනම් අලුත් ව්‍යාපාරිකයෙක් වෙළඳපොළට ඇතුල් වූ සැනින් තරඟකාරී පුද්ගලයන්ගෙන් විශාල තරඟයක් ඔහුට එල්ල වෙන්නට පුළුවන්. ඒ අවබෝධ කිරීම උදෙසා මේ වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වෙනවා. සමීක්ෂණයකදී දත්ත හා තොරතුරු ලබා ගන්නා මූලික ක්‍රමවේදයන් දෙකක් පවතිනවා. ප්‍රාථමික දත්ත හා ද්විතීක දත්ත මේ ආකාර දෙකයි. ප්‍රාථමික දත්ත යනු කුමක්ද කියලා අපි දැන් විමසා බලමු. ව්‍යාපාරයේ පවතින ලිපි ලේඛන ආශ්‍රයෙන් ලබා ගන්නා දත්ත හෝ ව්‍යාපාරයේ විසින් ප්‍රථම වතාවට රැස් කරන ලද දත්ත ප්‍රාථමික දත්ත වේ. මේකේ විශේෂත්වය වෙන්නේ ප්‍රාථමික දත්ත රැස් කරගන්නේ ප්‍රථම වතාවට. ප්‍රාථමික දත්ත ලබාගත හැකි ක්‍රම කිහිපයක් පවතිනවා. නිරීක්ෂණය, පරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි.
මේ ක්‍රම ඔස්සේ අපට ප්‍රාථමික දත්ත ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ද්විතීක දත්ත. ඒ වචනේ තේරුමෙන්ම තියෙනවා ද්විතීක දෙවෙනි වතාවට කියන අදහස. එනම් වෙනත් පුද්ගලයෙක් හෝ ආයතනයක් එක් රැස් කර ගන්නා ලද දත්ත නැතහොත් තොරතුරු නැවත ප්‍රයෝජනයට ගන්නා විට ඒවා ද්විතීක දත්ත ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. මෙම ද්විතීක දත්ත ලබාගත හැකි මූලාශ්‍ර බොහොමයක් පවතිනවා. ඒ අතරින් කිහිපයක් නිදසුන් ලෙස ඔබට මේ මොහොතේදී දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. මහ බැංකු වාර්තාව, ව්‍යාපාරික වාර්ෂික වාර්තා සහ පොත්පත්, ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන, වෙනත් ආයතනවල පර්යේෂණ වාර්තා වැනි දේවල් මගින් ලබා ගන්නා දත්ත ද්විතීක දත්ත ලෙස අපට හඳුන්වීමට පුළුවන්. වෙළඳපොළ සමීක්ෂණයක් මගින් ව්‍යවසායකයෙකුට ලබාගත හැකි තොරතුරු මොනවාදයි අපි මේ මොහොතේදී අවබෝධ කරගනිමු. අපේක්ෂිත නිෂ්පාදනය සඳහා පවතින ඉල්ලුමේ ස්වභාවය. කිසියම් ව්‍යවසායකයෙක් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අපි හිතමු. වෙළඳපොලේ එම භාණ්ඩය සඳහා කොපමණ ඉල්ලුමක් පවතීද කියලා අපට තොරතුරු ගන්නට පුළුවන් වෙළඳපොළ සමීක්ෂණයක් තුලින්. වෙළඳපොලේ පවතින තරඟකාරීත්වය. මොකද්ද මේ වෙළඳපොලේ පවතින තරඟකාරීත්වය? ඉහත සඳහන් පරිදි මීට පෙර මම සඳහන් කළ පරිදි වෙළඳපොලේ තවත් නිෂ්පාදකයෝ නැත්නම් වෙළෙන්දෝ නැත්නම් ව්‍යවසායකයෝ සිටිනවා. මෙම භාණ්ඩය නිෂ්පාදනය කරන නැත්නම් සපයන. අපි අලුතෙන් මේ වෙළඳපොළට ගියොත් ඔවුන්ගෙන් එල්ලවන තරඟය කොපමණදයි පිළිබඳ නිශ්චයක් ලබා ගැනීම උදෙසා මේ වෙළඳපොළ සමීක්ෂණය වැදගත් වෙනවා. වෙළඳපොළ ධාරිතාව. වෙළඳපොලේ කොපමණ ධාරිතාවක් පවතිනවාද කියන එක පිළිබඳව අපට වෙළඳපොළ සමීක්ෂණයකින් තොරතුරු ලබා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ලංකාවේ ජනතාවට වී නැත්නම් සහල් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යදයි අපට සමීක්ෂණයකින් තොරතුරු ලබා ගන්නට පුළුවන්. එවිට අපට වෙළඳපොළ ධාරිතාව පිළිබඳ අවබෝධයක් පවතිනවා. ඊළඟ එක පවත්නා වෙළඳපොළ. අපි හිතමු කිසියම් රටකට වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් අවශ්‍යයි. හැබැයි දැනට පවතින්නේ වෙළඳපොලේ මෙට්‍රික් ටොන් 80000යි නම් පවත්නා වෙළඳපොළ පිළිබඳව අපට අවබෝධයක් ගන්නට පුළුවන්. එහෙනම් 20000ක් හිදසක් පවතිනවා. එහෙනම් ලබාගත හැකි වෙළඳපොළ කියලා අපට ඒ හඳුන්වන්නට පුළුවන්. මේ සියල්ලම වෙළඳපොළ සමීක්ෂණයක් ඔස්සේන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. බෙදාහැරීමේ මාර්ගවල ස්වභාවය. එනම් නිෂ්පාදනය කරපු භාණ්ඩයක් පාරිභෝගිකයා අතට මොන අයුරින්ද බෙදාහරින්නේ? ගුවනින්ද? මුහුදෙන්ද? එහෙම නැත්නම් ලොරි මගින්ද? ඒ සීතකල තත්වයේ යටතේද? වෙනත් බහලුම් වල යොදලාද කියන එක පිළිබඳ අවබෝධයක් ගත යුතුයි. සමහර භාණ්ඩ ප්‍රවාහනයේදී විනාශ වීම නැත්නම් නැෂ්‍ය වීමට ලක් වෙනවා. ඒ පිළිබඳවත් සමීක්ෂණයක් තුලින් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මිලේ හැසිරීම. භාණ්ඩ හෝ සේවාවල මිල කාලානුරූපව වෙනස් වීමට භාජනය වෙනවා. එබැවින් සමීක්ෂණයක් තුලින් මිලෙහි
කාලානුරූප හැසිරීම අධ්‍යයනය කිරීමේ හැකියාව පවතිනවා. එය නිෂ්පාදකයාට නැතහොත් ව්‍යවසායකයාට වාසි සහගතද අවාසි සහගතද යන තත්ත්වය හොයා ගැනීම උදෙසා මඟ පෙන්වීමක් සිදු කරනු ලබනවා. පාරිභෝගිකයා හැසිරීම. පාරිභෝගිකයා මේ මොහොතේ හැසිරෙන ආකාරය කෙසේද යනුවෙන් මේ වෙළඳපොළ සමීක්ෂණයක් මගින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිෂ්පාදන සාධක උපයෝජනය. අපි කතා කරේ පෙර පරිදි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වගේ දේවල් නිෂ්පාදන ක්‍රියාවලියට කෙලෙසද යොදාගන්නේ යනුවෙන් අවබෝධයක් වෙළඳපොළ සමීක්ෂණය මගින් ලබා ගන්නට පුළුවන්. මේ මොහොතේ එම භාණ්ඩය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ශ්‍රමිකයන් සම්පත් පවතීද යන්න මේ සරල අදහස වෙනවා. වෙළඳපොළ සමීක්ෂණ කළ හැකි ආකාර. නිරීක්ෂණය, පරීක්ෂණය, සමීක්ෂණය. අපි මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බලමු. නිරීක්ෂණය. පුද්ගලයෙක්ගේ හැසිරීම, ක්‍රියාතත්වය නැත්නම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය මගින් ප්‍රාථමික දත්ත රැස් කිරීම මේදී සිදු කරේ. පරීක්ෂණයට භාජනය වන පුද්ගලයන් ස්ථාන සම්බන්ධව වාචිකව සම්බන්ධ නොවේ. මේ සඳහා යාන්ත්‍රික නිරීක්ෂණ යොදා ගැනීමද කළ හැකියි. එහෙනම් පුද්ගලයෙක්ගේ හැසිරීම තමා නිරීක්ෂණය මගින් සොයා බලන්නේ. ඔහු උදාහරණයක් ලෙස සහල් පරිභෝජනයේ සිදුවන්නේ කෙසේද කියලා අපට නිරීක්ෂණය මගින් තොරතුරු ලබා ගන්නට පුළුවන්. අපි හිතමු ශ්‍රී ලංකාවේ ජනගහනයේ කොපමණ ප්‍රතිශතයක් නාඩු සහල් පරිභෝජනය කරන්නේද? කොපමණ ප්‍රතිශතයක් සම්බා සහල් පරිභෝජනය කරන්නේද? කොපමණ ප්‍රතිශතයක් බාස්මති සහල් පරිභෝජනය කරන්නේද කියලා අපේ නිරීක්ෂණය මගින් තොරතුරු රැස් කරන්නට පුළුවන්. එසේනම් කරන්නට අවශ්‍ය වන්නේ කිසියම් පුද්ගලයෙක් කඩයකට ගොස් මිනිසුන් නැත්නම් පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීම දිහා ඍජුවම බලාගෙන ඊ ඔස්සේ අවසන් නිගමනයකට පැමිණීමයි. මේ පුද්ගලයෙක් ගොස් නිරීක්ෂණය කරනවා සේම CCTV දර්ශන වීඩියෝ වැනි දේවල් යොදාගෙනද නිරීක්ෂණය සිදු කළ හැකියි. ඔබ දන්නවා ඇති සමහර අවස්ථාවලදී හදිසි අනුතුරු පිළිබඳව නිසි නිගමනයක් ගැනීම සඳහා මේ CCTV දර්ශන භාවිතා කරන අවස්ථා. එමගින් නිවැරදි තොරතුරු බොහෝ අවස්ථාවලදී ලබා ගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙස ඔබ අපුස සාමාන්‍ය පෙළ විභාගයේදී පරීක්ෂණ ගණනාවක් සිදු කරන්නට ඇති විද්‍යා විෂය යටතේ. එක් උදාහරණයක් තමයි ප්‍රභාස්වංශේෂණ ක්‍රියාවලිය උදෙසා හිරු එළිය අත්‍යවශ්‍යද නැද්ද කියන ප්‍රශ්නය පරීක්ෂණය මගින් විසඳපු ආකාරය. එහිදී ඔබ සිදු කරනු ලැබුවේ කිසියම් ශාකයක් පත්‍ර කළු පාට පොලිතින් බෑගයකින් වැසීමත් අනෙක විනිවිද භාවයකින් පෙනෙන පොලිතින් බෑගයකින් වැසීමත්. ටික දිනක් ගිය පසුව මෙම බෑග් දෙක ඉවත් කළ විට ශාක පත්‍ර කළු පාට බෑගයෙන් වැසූ පත්‍රය සුදු පැහැයට දිස්වන අයුරුත් අනෙක් පත්‍රය සාමාන්‍ය පරිදි තිබෙන අයුරු දක්නට ලැබෙන්නට ඇති. අවසානදී අපි නිගමනය කරේ කළු පාට බෑගයෙන් වහපු ඒ පත්‍රය
සුදු පැහැයට හැරී ඇත්තේ ආලෝකය හිගවීමෙන් නැත්නම් නැතිවීමෙන් බව. එහිදී පාලිත කණ්ඩායම ලෙස මෙම පත්‍රයත් නිරීක්ෂිත කණ්ඩායම ලෙස මේ පත්‍රයත් යොදාගත්තා ඔබට මතක ඇති. මේ ආකාරයට පාරිභෝගිකයනුත් මෙලෙසට කොටස් දෙකකට බෙදලා පරීක්ෂණය කිරීමේ හැකියාව අපට පවතිනවා. සමීක්ෂණය පවත්නා සාධක පාලනයකින් තොරව නිෂ්පාදනය පිළිබඳ දැනුම ආකල්ප තීරීම මිලට ගැනීමේ ආකාර පරිභෝජන රටාව පිළිබඳව පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම මගින් ප්‍රාථමික දත්ත ලබා ගැනීම මෙහිදී සිදු කරේ. සමීක්ෂණයකින් සිදු කරන්නේ අදාළ පුද්ගලයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට ලක් කිරීමයි. එමගින් වඩාත් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පහත සඳහන් ක්‍රම උපයෝගී කර ගනිමින් සමීක්ෂණ කිරීමේ හැකියාව පවතිනවා. පෞද්ගලික සම්මුඛ සාකච්ඡා කිසියම් පුද්ගලයෙක් පෞද්ගලිකව හම්බ වෙලා ඔහුගෙන් තොරතුරු විමසද්දී අපි ඒකට කියනවා පෞද්ගලික සම්මුඛ සාකච්ඡා කියලා. ප්‍රශ්නාවලිය පෙර අපි සාදාගත් ප්‍රශ්න කිසියම් පුද්ගලයෙකුට ලබා දී ඔහුගෙන් ඊට පිළිතුරු ලබා ගැනීම මගිනුත් සමීක්ෂණය කිරීම අපි ප්‍රශ්නාවලියක් කියලා සලකනවා. දුරකථන සාකච්ඡා දුරකථන මාර්ගයෙන් අපට අවශ්‍ය ප්‍රශ්නවලට උත්තර ලබා ගැනීම මෙහිදී සිදු කරනවා. වීදි සම්මුඛ සාකච්ඡා අහඹු ලෙස පාරවල් දිගේ ගමන් කරලා කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමකින් තොරතුරු රැස් කිරීම වීදි සම්මුඛ සාකච්ඡා ලෙස අපි හඳුන්වනවා. ඔබ දැක ඇති සමහර මාධ්‍ය ආයතන වීදි සම්මුඛ සාකච්ඡා ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කරනවා. සමීක්ෂණ සිදු කරන ආකාරය කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා මණ්ඩල සමීක්ෂණ මෙහිදී සිදු කරන ලබන්නේ කිසියම් කණ්ඩායමක් සිටිනවා. කිසියම් පුද්ගලයෙක් කුගෙන් මේ කණ්ඩායම එකතු වී ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. එමගින් විශාල තොරතුරු ප්‍රමාණයක් නිවැරදි ආකාරයට ලබා ගැනීමට උත්සාහ කරනවා. ඔබත් සමහර අවස්ථාවලදී අනාගතයේදී සම්මුඛ සාකච්ඡා සිදු කරાવી පරිශන නැත්නම් මණ්ඩලයක් ඉස්සරහා රැකියාවක් ලබා ගැනීමේදී අපි රැකියාවට ඉන්ටර්විව් කරනවා. එහිදී සිදු වෙන්නේ මොකද්ද? මණ්ඩල සමීක්ෂණය. කණ්ඩායමක් සිටිනවා. අපි එතන ස්ථානට යනවා. ඔවුන් අපෙන් ප්‍රශ්න කිරීමක් සිදු වෙනවා. අපි ඔවුන්ට උත්තර දෙනවා. මේ සියලුම ක්‍රම මගින් සමීක්ෂණ ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කරනු ලබනවා. සදු අත විශ්ලේෂණය නැතහොත් ඉංග්‍රීසියෙන් short analyze යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාරයක අපේක්ෂිත නිෂ්පාදිතය හෝ සේවාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය හා අනාගතයේ ඇතිවිය හැකි තත්ත්ව පිළිබඳව සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි. මෙහි S අකුරෙන් ශක්තියින් හෙවත් strength, W අකුරෙන් දුර්වලතා හෙවත් weaknesses, O අකුරෙන් අවස්ථා හෙවත් opportunities, T අකුරෙන් තර්ජන හෙවත් threats කියන අවස්ථා හතර පිළිබඳව විග්‍රහයක යෙදෙනවා. මෙහි සුවිශේෂී කාරණයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. S සහ W ශක්තියින් සහ දුර්වලතා. මෙය ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ඇතිවන දේවල් ලෙසත් O සහ T බාහිර පරිසරයෙන් ව්‍යාපාරයට ඇතිවන දෑ ලෙසත් සැලකිය හැකියි. එසේනම්
ශක්තියින් දුර්වලතා ව්‍යාපාරයේ අභ්‍යන්තරේ හටගන්නා දේවල් ලෙසත් O සහ T බාහිර පරිසරය ඔස්සේ ව්‍යාපාරයට ඇතිවන දෑ ලෙසත් අපට සැලකිය හැකියි. සතු අත විශ්ලේෂණයේ වැදගත්කම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා ඇති ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජන පිළිබඳව විශ්ලේෂණය කළ හැකිවීම. එනම් ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායකයෙක් ඔහුට පවතින හැකියාවන් හෙවත් ශක්තිය, ඔහුගේ පවතින දුර්වලතාවයන් සහ බාහිර පරිසරයේ පවතින අවස්ථාවන් මෙන්ම බාහිර පරිසරයේ තර්ජන පිළිබඳව ඔහුට මනා අවබෝධයක් ලබා ගැනීමට සතු අත විශ්ලේෂණයේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තරඟකරුවන් එමෙන්ම පාරිභෝගිකයන් පිළිබඳවත් මනා දැනුමක් ලබා ගැනීම උදෙසා සතු අත විශ්ලේෂණය වැදගත් වනවා. ව්‍යාපාරය හා එහි තරඟකරුවන්ගේ ශක්තියින් මොනවාද? දුර්වලතා ඇතනම් ඒ මොනවාද පිළිබඳ ඇගීමකටත් මෙම සතු අත විශ්ලේෂණය වැදගත් වනවා. නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා ඒවා කාර්යක්ෂම නිෂ්පාදනය මෙන්ම අලෙවි කිරීම පිළිබඳ දැනගැනීම උදෙසාත් මේ සතු අත විශ්ලේෂණය ව්‍යවසායකයාට ඉතාමත් වටිනවා. ස්ට්‍රෙන්ත් ලෙස අපි කලින් කතා කර ශක්තිය යනු ව්‍යවසායකයාගේ පාලනයට දැනටමත් ව්‍යවසායකයා සතුව පෙනෙන්නට ඇති දේවල් වලට අපි කියනවා ශක්තියින් ලෙස. මේ අපි පෙර සඳහන් කර පරිදි අභ්‍යන්තර සාධකයක් ලෙස හඳුන්වනු ලැබුවා. ඔහුට පාලනය කරන්න පුළුවන්. ඔහු සතුව තියෙන හැකියාවන්ට තමයි අපි ශක්තියින් ලෙස හඳුන්වනු ලැබුවේ. උදාහරණයක් ලෙස නිෂ්පාදිතය පිළිබඳ මනා දැනුමක් ඔහු සතු. තාක්ෂණික විශේෂඥතාවය ඔහු සතුව පවතිනවා. කළමනාකරන අත්දැකීම ඔහු සතුව පවතිනවා. ඒ වගේම ශ්‍රමිකයෝ හෙවත් මානව සම්පත ඔහු සතුව පවතිනම් එය ඔහුගේ ශක්තියක් වෙනවා. අපි හිතමු පරිගණක නිෂ්පාදනයේ යෙදී සිටින්න බලාපොරොත්තු වන ව්‍යවසායකයෙකුට පහත සඳහන් හැකියාවන් පවතිනම් එය ඔහුට විශාල ශක්තියක් වෙනවා. පරිගණක නිෂ්පාදනයේ පිළිබඳ දැනුම, ඒ පිළිබඳ තාක්ෂණික හැකියාව, ඔහු මීට පෙර ලබාගත් කළමනාකරන අත්දැකීම්, ඒ වගේම පරිගණක නිෂ්පාදනය කිරීමේ මානව සම්පත ඔහු ළඟ පවතිනවා නම් ඒ ශක්තියක් වනවා මේ ව්‍යවසායකයාට. දුරතා ලෙස හඳුන්වන්නේ ව්‍යවසායකයාගේ පාලනයට යටත් දැනටමත් ව්‍යවසායකයා සතුව පෙනෙන්නට ඇති දුර්වලතා. මේ උදාහරණයක් ඇසුරින් අපි පැහැදිලි කරගමු. මේ සඳහා අපි පෙර උදාහරණෙම යොදාගමු. නිෂ්පාදිතය පිළිබඳ අඩු දැනුම. පරිගණක නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ඔහු පරිගණක පිළිබඳ නිපුණතාවයක් නොමැතිනම් එය ඔහුගේ දුර්වලතාවයක්. ඒ වගේම මේ පරිගණක නිෂ්පාදනය කිරීමේ ආයතනය බිහි කිරීමට අවශ්‍ය මුදල් ඔහු සතුව නොතිබේ නම් එයත් ඔහුගේ දුර්වලතාවයක්. නොපුහුණු සේවකයන් ඔහු සතුව පවතින්නේ අත්දැකීම් අඩු නිපුණතාවයෙන් අඩු සේවකයන් නම් එයත් ඔහුගේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී විශාල දුර්වලතාවයක් වෙනවා. එමෙන්න ඔය සේවකයන්ගේ අඩු අත්දැකීම් මොහුගේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම අල්ප වීම, සේවයන්ගේ අයහපත් ආකල්ප, මෙම වැඩය මට කරන්න පුළුවන් වේද යන ඍණාත්මක ආකල්ප සමහර අවස්ථාවලදී විශාල දුර්වලතා ගෙන දෙන්නට බලපානවා. නූතන තාක්ෂණික ක්‍රම පිළිබඳ අනුගත නොවීම. බොහෝ පිරිස සාම්ප්‍රදායික ක්‍රම මගින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. එය විශාල දුර්වලතාවයක් වෙනවා.
අවස්ථා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර පරිසරයේ ඇති ධනාත්මක නැත්නම් වාසිදායක දේවල් අපි අවස්ථා ලෙස සලකනවා. උදාහරණයක් ලෙස අපි පෙර උදාහරණෙම ගමු. වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම. පරිගණක සඳහා වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් පවතිනවා නම් එය මේ ව්‍යවසායකයාට ඉතාමත් හොඳ අවස්ථාවක්. ඒ වගේම මේ පරිගණක නිෂ්පාදනය කරන්න සිටින්නේ දුර්වල නිෂ්පාදකයෝ නම් මේ හොඳ අවස්ථාවක් වෙනවා මේම ව්‍යවසායකයාට. පාරිභෝගිකයන් ජීවන රටාවේ ඇතිවන වෙනස්කම්. සමහර වෙලාවට ජීවන තත්ත්වය ඔවුන්ගේ ඉහළ යනවා. ආදායම් වැඩි වෙනවා. ඔවුන් වැඩි වැඩියෙන් පරිගණක මිලදී ගැනීමට පෙළඹෙනවා. මේ අවස්ථාවක් වනවා ව්‍යවසායකයාට. පුහුණු ශ්‍රමයේ සුලභතාවය. එනම් පරිගණක නිෂ්පාදනයේ උදෙසා හැකියාව ඇති ශ්‍රමිකයන් රටේ සිටී නම් ඒ හොඳ අවස්ථාවක් වනවා මෙම ව්‍යවසායකයාට. අපේක්ෂිත නිෂ්පාදනය ප්‍රාදේශීයව හිගවීම. එනම් පරිගණක නිෂ්පාදනය අලෙවි කරන ආයතන කිසියම් ප්‍රදේශයක් තුල අඩුයි නම් මොහුට හොඳ අවස්ථාවක් ඒ ප්‍රදේශය අතික්‍රමණය කිරීම උදෙසා. වෙළඳපොළ ප්‍රවේශයට ඇති ඉඩකඩ. වෙළඳපොළ ප්‍රවේශයට යද්දී නැත්නම් අලුතෙන් මේ පරිගණක නිෂ්පාදනය කළ වෙළඳපොළට යද්දී ඒ සඳහා ඉඩක් පවතී නම් සිටින නිෂ්පාදකයෝ ඒ වෙනුවෙන් බලපෑම් නොකරන්නේ නම් ඒ හොඳ අවස්ථාවක් වෙනවා මේ ව්‍යවසායකයාට. තර්ජන. ව්‍යවසායකයාගේ පාලනයෙන් පරිබාහිර වූ පරිසරයේ ඇති ඍණාත්මක නැතහොත් අහිතකර දෑ තර්ජන ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස දේශීය නැත්නම් විදේශීය තරංකාරීත්වය. පරිගණක නිෂ්පාදනය කිරීම උදෙසා දේශීයව සහ විදේශීයව තරඟකාරී නිෂ්පාදකයෝ සිටිනම් මෙම ව්‍යවසායකයට විශාල තර්ජනයක්. ඒ වගේම ස්වභාවික විපත් පවතිද්දී යටිතල පහසුකම් දුර්වල වීම. මොකද්ද මේ යටිතල පහසුකම් කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කිරීමට අවශ්‍ය දෑ තමයි යටිතල පහසුකම්. විදුලිය, මහා මාර්ග, ප්‍රවාහනය වගේ දේවල්. එවැනි දෑ අඩුයි නම් දුර්වල නම් ඒක විශාල තර්ජනයක් වෙනවා නිෂ්පාදකයාට. කම්කරු අසහනය වැඩිවීම. කම්කරුවන්ගේ අසහනය වැඩි වෙද්දී ඔවුන් උද්ඝෝෂණ කරන්නට පුළුවන්. මේක විශාල තර්ජනයක් වෙනවා නිෂ්පාදකයන්ට. අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, පොලි අනුපාතිකයේ ඉහළ යාම වගේ දෑ විශාල තර්ජනයක් නිෂ්පාදකයාට. මක් නිසාද? ඔහුගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සඳහා මේ දෑ බලපාන නිසා. ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ මෙම ව්‍යාපාරයේ අනාගතයේ පිළිබඳ විස්තරයක් සහිතව අනාගතයේ වර්ධනය පිළිබඳව. ඒ වගේම මේ ව්‍යාපාරයේ ස්ථාවරත්වයට පත්වන්නේ කෙසේද සහ ව්‍යාපාරයේ ශක්තියින් මොනවාද යන සියලුම අංග ඇගීමට ලක් කරන ලිඛිත නිර්මාණයක්. මෙමගින් අනාගතයේ දියුණු අවස්ථාවක් කරා යාමට අවශ්‍ය පසුබිමක් ව්‍යාපාර සැලැස්ම මගින් ඇති කරනු ලබනවා. ඒ අනුව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවතන ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී ව්‍යාපාර සැලැස්මක් තිබිය යුතුයි. මෙමගින් ව්‍යාපාරයක අනාගතය හොඳින් ගෙන යාමට මඟ සැලසෙනවා. හරියට ව්‍යාපාරයකට මඟ පෙන්වන සිතියමක් තමයි මේ ව්‍යාපාර සැලැස්මක් කියන්නේ. මේ මගින් ව්‍යාපාරේ අනාගතයේ ඉටු කර ගැනීමට උත්සාහ දරන ඉලක්ක හා ඒ සඳහා ළඟා විය හැකි ආකාරය, ඒ සඳහා අවශ්‍ය සම්පත් මොනවාද යන්න පිළිබඳව මඟ පෙන්වීමක් කරනවා. ඒ වගේම ආරම්භ කරන හෝ පුළුල් කෙරෙන ව්‍යාපාරයකට මුදල් ලබා ගැනීම හා යෙදවීම පෙන්눔 කරන ලිඛිත ලේඛනයක් ලෙස
ව්‍යාපාර සැලැස්මක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් මෙතෙක් ආරම්භ කරලා තියෙනවා. ඒ පුළුල් කරනවා නම් එසේත් නැත්නම් අලුතින්ම ආරම්භ කරනවා නම් ව්‍යාපාරයක්. එයට කෙලෙසද මුදල් ලබා ගන්න. ඒ ලබාගත් මුදල් මොන මොන මාර්ගවලද යොදවන්නේ කියන ලිඛිත ලේඛනයක් තමයි එක්තරා ආකාරයට මේ ව්‍යාපාර සැලැස්ම කියන්නේ. දුවේ පුතේ ව්‍යාපාරය ආරම්භ කරද්දී පවතින ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීම උදෙසා ව්‍යාපාරය සිදු කරන වෙනත් කාර්යයන් උදෙසා මේ ව්‍යාපාර සැලැස්මක් වැදගත් වෙනවා. මාර්ගෝපදේශ සැලැස්ම හා ප්‍රාග්ධනය සෙවීම සඳහා වැදගත් තොරතුරු නිර්මාණය කර ගැනීමට ඉවහල් වන කරුණු මේ ව්‍යාපාර සැලැස්ම තුළ ඇතුළත් වෙනවා. මේ අන්තර්ගතය පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනු ලබනවා. ව්‍යාපාර සැලැස්මේ ප්‍රයෝජන මොනවාද? වඩා හොඳ තීරණ ගැනීමට සංවිධිත ක්‍රියාත්මක සැලැස්මක් සැපීම. සංවිධිත ක්‍රියාත්මක සැලැස්මක් කියන්නේ ඉතාමත් සංවිධානාත්මක සැලැස්මක් සැපීමට. ණය සපයන්නන් සහ ගනුදෙනු කිරීමට අවශ්‍ය මෙවලමක් වීම. දැන් ණය සපයන්නෝ කවදාවත් සැලැස්මක් නැති ආයතනයකට මුදල් දෙන්නේ නැහැ. එහෙමනම් ණය සපයන ආයතන නැත්නම් විශේෂයෙන් බැංකු ව්‍යාපාර සැලැස්මේ අන්තර්ගතය පිළිබඳව සොයා බලනවා. මේ ව්‍යාපාරය ආරම්භ කරලා මනා ලෙස ඉදිරියට ගෙන යා හැකිද නොහැකිද කියන එකේ දල අදහසක් ගන්නට පුළුවන් ව්‍යාපාර සැලැස්ම තුලින්. ඒ දෙස බලා ණය සපයන්නන් ණය සැපීමක් සිදු කරනු ලබනවා. සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වෙනවා. අපි මේ පිළිබඳව දැන් කතා කරමු. සුළු පරිමාණ ව්‍යාපාරයක් කියන්නේ සාමාන්‍ය සේවකෝ 6 දෙනෙක් නැත්නම් 50ට අඩු සංඛ්‍යාවක් තියෙනවා නම් අපිට කියන්නත් පුළුවන් ඒ සුළු පරිමාණ ව්‍යාපාරයක්. ඒ වගේම තමයි කිසියම් ආයතනයකට යෙදූ ප්‍රාග්ධනය නැත්නම් ආරම්භක මුදල් විශාල ප්‍රමාණයක් නොමැතිව පටන්ගෙන යන්නේ නම් ඒ සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. සුළු පරිමාණ ව්‍යාපාරයක් කියලා කියන්නේ සේවකයන් සංඛ්‍යාව ඉතා අඩු සංඛ්‍යාවකින් ගෙනියන. එහෙම නැත්නම් ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය හෙවත් මුදල් ප්‍රමාණය සුළු සංඛ්‍යාවක් වන ව්‍යාපාරවලට අපි සරලව සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා තෝරාගත් අදහසක් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට ව්‍යාපාර සැලැස්මක් ඕනේ. අපි හිතනුත් කිව්වා වෙළඳපොලේ හිදසක් තියෙනවා. ඒ හිදසෙන් අදහසක් හොයා ගන්නවා. ඒ අදහස ක්‍රියාවට නංවනවා. ඒ සඳහා ව්‍යාපාර සැලැස්මක් අපට අවශ්‍ය වෙනවා. ව්‍යාපාර සැලැස්මක පහත කරුණු අඩංගු වෙනවා. පළමුව මුල් පිටුව. ඉන්පසු පටුන. ඔබ ඒ පිළිබඳව දන්නවා. අන්තර්ගතය සාරාංශ කොට තමා පටුන හදන්නේ. විධායක සාරාංශය. එනම් මේ ව්‍යවසායකයාගේ සියලු තොරතුරු සහ ඔහුගේ අදහස් මේට ඇතුළත් කරනවා. ව්‍යාපාර විස්තරය. භාණ්ඩ හා සේවා විස්තරය. එනම් ඔහු නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව පිළිබඳ සියලු විස්තර ඊට පසු ඇතුළත් කරනු ලබනවා. වෙළඳපොලේ හෝ කර්මාන්ත විශ්ලේෂණය. ඔහු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩය හෝ සේවාව වෙළඳපොලේ සිටින අනෙකුත් තරඟකරුවන් ඔවුන්ගේ හැකියාවන් සහ වෙළඳපොලේ විශාලත්වය වැනි දෑ අන්තර්ගත කරනු ලබනවා. නිෂ්පාදන සැලැස්ම.
එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන ආකාරය මින් පසු මේ ව්‍යාපාර සැලැස්ම තුළට අඩංගු කරනු ලබනවා. නිපදවපු භාණ්ඩ කෙසේද අලෙවි කරන්නේ යනුවෙන් අලෙවි කරන සැලැස්මක් මේ තුල අන්තර්ගත කරනවා. මානව සම්පත් සැලැස්ම එනම් නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සහ බෙදා හැරීම් ක්‍රියාවලියට අවශ්‍ය මිනිසුන් කෙලෙසද සපයා ගන්නේ. ඔවුන්ගේ සුදුසුකම් මොනවද? ඒ සියල්ලම ඇතුළත් කරනවා මානව සම්පත් සැලසුමින්. වර්ධන නැත්නම් සංවර්ධන සැලැස්ම මේ ව්‍යාපාරයේ අනාගතයේ දියුණු කරන ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් කරනු ලබනවා. කළමනාකරන සැලැස්ම. එහෙනම් මෙම ආයතනය ආරම්භ කළ පසු කෙලෙසද කළමනාකරණය කරන්නේ. මෙහි දූරාවලිය මොකද්ද පිළිබඳවත් වැදගත් කරුණු මේ සැලැස්ම තුල අඩංගු කරනවා. තරංගකාරීත්ව විශ්ලේෂණය. තරංගකරුවන්ගේ ස්වභාවය, ඔවුන් කවුද? ඔවුන්ගේ හැකියාවන් මොනවාද? ඒ සියල්ල තරංගකාරීත්ව විශ්ලේෂණය තුලින් ඇතුළත් කරනු ලබනවා. මූල්‍ය සැලැස්ම. මුදල් ලබා ගන්නේ කෙලෙසද? ඔහුගේ සතු මුදල්ද? නොයසේනම් ණයක් මාර්ගයෙන්ද? ණය ලබා ගන්නවා නම් ඒ ණය ලබා ගන්න බලාපොරොත්තු වෙන කුමන පාර්ශවයෙන්ද යන සියල්ලම ඇතුළත් කරනු ලබනවා මූල්‍ය සැලැස්ම තුළ. අතිරේක තොරතුරු ඉන්පසු ඇතුළත් කරනවා. එසේනම් අපි සඳහන් කළ සියලු දෑ ව්‍යාපාර සැලැස්මක් තුළ අඩංගු විය යුතුයි. සුළු පරිමාණ ව්‍යාපාරයක මූලික කළමනාකරණ ක්‍රියාකාරකම් 4ක් දක්නට ලැබෙනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නියාමනය, නැතොත් මෙහෙයවීම කියනවා. අනිත් එක ඇගීම, නැතොත් පාලනය. මේ ක්‍රියාකාරකම් 4ම සුළු පරිමාණ ව්‍යාපාරයක මූලික කළමනාකරණ ක්‍රියාකාරකම් කියලා අපි හඳුන්වනවා. එහෙනම් සුළු පරිමාණ ව්‍යාපාරයක් සාර්ථකව ගෙන යාමට නම් සැලසුම් කිරීම, සංවිධානය, නියාමනය සහ ඇගීම කියන එක අත්‍යවශ්‍ය සාධක වනවා. සැලසුම් කිරීම. ව්‍යාපාරයක් ඉදිරියේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු මොනවාද? පරමාර්ථ ඉටු කර ගැනීමට අදාළ උපක්‍රම මොනවාද? ප්‍රතිපත්ති, නීති රීති, ක්‍රියාමාර්ග ආදී තීරණය කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමයි. ඇයි අපට මේ සැලසුම වැදගත් වෙන්නේ? සැලැස්මක් නැති තැන අනාගතයක් නොමැති වෙනවා. අන්න ඒ නිසා ඕනෑම දෙයකට මේ සැලැස්මක් වැදගත් වෙනවා. මේ සැලැස්ම තමා අනාගත මාර්ගය පෙන්වන්නේ. නැත්නම් සිතියමක් කියලා අපි පෙරත් සඳහන් කරනු ලැබුවා. සංවිධානය කිරීම. සැකසූ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මානව හා මානව නොවන භෞතික නැත්නම් මූල්‍යමය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සේවකයන් සම්පත් කාර්ය හා වගකීම් අතර විධිමත් සම්බන්ධීකරණයේ සංවිධානය. දැන් සැලැස්මක් පවතිනවා. මේ සැලැස්මට අනුව ආයතනයේ මානව සම්පත සහ මානව නොවන සම්පත අතර සම්බන්ධීකරණයක් ගොඩනැගීම තමයි සංවිධානය කියලා කියන්නේ. මේකේ සංවිධාන ව්‍යුහය, සම්පත් සපයා ගැනීම, කාලය, මුදල් වෙන් කර ගැනීම වගේ දේවල් ඇතුළත් වෙනවා. නියාමනය. ආයතනයක අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත හා අනිකුත් සම්පත්. ඒ කියන්නේ අනිකුත් සම්පත් ලෙස මූල්‍යමය සහ භෞතික සම්පත් සඳහා මඟ පෙන්වීම හා පෙළඹවීම යන්න තමයි නියාමනය කියන්නේ. එහෙනම් ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් සිදු කිරීම තමයි නියාමනය ලෙස හැඳින්වෙන්නේ. මෙහිදී නායකත්වයේ සංවේදනය හා අභිප්‍රේරණය යන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. එහෙනම් ව්‍යවසායකයා හොඳ නායකයෙක් වෙන්න ඕනේ. අනුගාමිකයන් ලබා තම අරමුණු ඉෂ්ට කර ගන්න ඕනේ. ඒ වගේම ඔවුන් සමග සුවදශීලී ජීවත් වෙන්නට ඕනේ. සංවේදනය කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මිනිසුන් සමග වැඩ කරන්නේ නම්
ඔවුන් අභිප්‍රේරණයට පත් කළ යුතුයි. එනම් තමාගේ අරමුණු කරා යොමු කර ගැනීමට හොඳ නායකත්වයක් ව්‍යවසායකයා සපයා දෙන්නට ඕනේ. ඒ වගේම තමාගේ අනුගාමිකයන් සමග හොඳ සංවේදන සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ. ඔවුන්ට හොඳින් කතා කරන්න ඕනේ. සාවධානව අසා සිටින්. ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව සොයා බලන්නට ඕනේ. ඒ තුලින් ඒ පුද්ගලයෝ අභිප්‍රේරණයට ලක් වෙනවා. ඇගීම සකස් කරන ලද සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කර එසේ සිදු නොවන්නේ නම් නැතොත් වෙනස්කම් තියෙනවා නම් ඒවා හඳුනාගෙන නිවැරදි මාර්ගයට යොමු කිරීම තමයි ඇගීම කියලා කියන්නේ. එහෙනම් සුළු පරිමාණ ව්‍යාපාරයක උවද සැලසුම් කිරීම සංවිධානය මෙහෙයවීම ඇගීම යන කාරණා තිබිය යුතුයි. සුළු පරිමාණ ව්‍යාපාරයකට ගිණුම්කරණය අවශ්‍යද නැද්ද? අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මක්නිසාද මේ වැදගත් වෙන්නේ? ව්‍යාපාරික ගනුදෙනු සටහන් කිරීම තුලින් අමතක වීම හෝ අතපසු වීම වෙන්නට පුළුවන්. ඒ වළක්වා ගැනීම උදෙසා මේ ගිණුම්කරණයේ අවශ්‍යතාවය වැදගත් වෙලා තියෙනවා. ආදායම් බදු ගෙවීම නීතිමය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට. ඒ වගේම ඉදිරි ව්‍යාපාර කටයුතු සැලසුම් කර පවත්වාන යාමට. අපේ ව්‍යාපාරේ ලාභය හෝ අලාභය තියෙනවා නම් අපට ලැබුණේ ලාභයක්ද නැතොත් අලාභයක්ද යනුවෙන් නිශ්චිතව හඳුනා ගැනීම උදෙසා සුළු පරිමාණ ව්‍යාපාරයකට ගිණුම්කරණය වැදගත් වනවා. අපි දැන් බලමු සුළු පරිමාණ ව්‍යාපාරයකට අවශ්‍ය ලාභ හෝ අලාභ ප්‍රකාශය කොහොමද සාදන්නේ කියලා. පළමුව ව්‍යාපාරේ නම. මෙන්න මේ ආකාරයට කසුන්ගේ ව්‍යාපාරය උදාහරණයක් ලෙස අපිට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ගිණුම් තබන්නේ මාස 3කටද මාසයකටද අවුරුද්දකටද යන්න මේ සඳහන් කරන්න ඕනේ. දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාසය හෝ අවසන් අවුරුද්ද සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. පළමුව අපි කිසියම් භාණ්ඩයක් විකුණන්නේ නම් නිෂ්පාදනය කර විකුණන්නේ නම් එයින් ලැබෙන ආදායම විකුණුම් ආදායම ලෙස මෙම ස්ථානයේ සඳහන් කරනවා. භාණ්ඩයක් නොවන සේවාවක් අලෙවි කරන්නේ නම් සේවා ආදායම් ලෙසය සලකනවා. භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා ගියපු වියදම නැත්නම් පිරිවැය අපි විකුණුම් පිරිවැය ලෙස සඳහන් කරනවා. ඒ විකුණු භාණ්ඩ ගත්මිල විකුණු භාණ්ඩවල නිෂ්පාදන වියදම සේවා සඳහා පිරිවැය ලෙස සඳහන් කරන්න පුළුවන් කැමති නම්. දැන් කරන්නේ විකුණුම් ආදායමේ මේ පිරිවැය අඩු කරනවා. දැන් අපට ලැබෙන්නේ දල ලාභය හෝ දල අලාභය. දල ලාභය වෙන්නත් පුළුවන් අලාභය වෙන්නත් පුළුවන්. ආදායමට වඩා වියදම අඩු නම් ලාභයකුත් ආදායමට වඩා වියදම වැඩි නම් අලාභයකුත් ලැබෙනවා. ඉන්පසු ආයතනයේට මෙම ව්‍යාපාරික කටයුත්තෙන් තොරව ලැබිච්ච ආදායම් පවතී නම් ඒ සියල්ලම විනත් ආදායම් ලෙස සඳහන් කළ යුතුයි. කොමිස් ආදායම්. මෝට කිසියම් කොමිස් මුදලක් ලැබුණේ නම් ඒ කොමිස් ආදායම ලෙස සඳහන්. බැංකුවේ මුදල් දාලා තියෙද්දි ඒ සඳහා ලැබෙන පොලි ආදායමක් ලෙස අපි සඳහන් කරනවා. ඊළඟට ඔහු සතුව ගොඩනැගිල්ලක් තිබුණේ නම් ඒ ගොඩනැගිල්ල කුලියට දීමෙන් ඔහුට ආදායමක් උපයන්න තිබුණා නම් එමගින් ලැබෙන ආදායම. ලද වට්ටම්. ඔහු භාණ්ඩ මිලදී ගැනීමේදී ඔහුට කිසියම් වට්ටමක් ප්‍රදානය කිරේ වුණා නම් ඒ අපි මෙතනින් සඳහන් කරනවා. ඒ ආකාරයට විවිධ ආදායම් ලැබුණා නම් ඒ සියල්ලම අපි මෙම ස්ථානයේ ලකුණු කරලා එහි පොදු එකතුව අපි ගෙනියනවා වෙනත් ආදායම් කියලා. දැන් දල ලාභයට එම මුදල එකතු වීම සිදු වෙනවා.
ව්‍යාපාරය පවත්වාගෙන යද්දී ඒ නඩත්තු කිරීමට යන පරිපාලන වියදම් අඩු කළ යුතුයි. සේවකයන්ගේ වැටුප්, අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, විදුලි වියදම්, දුරකථන, ජල බිල්පත්, ගොඩනැගිලි කුලී පවතිනවා. ඒ සියල්ලම අපි එකතු කරලා වියදමක් ලෙස පරිපාලන වියදම් කියලා ගණනය කරනවා. මේ නිෂ්පාදනය බෙදා හැරීම සඳහා ගියපු වියදම විකුණද්දී පාරිභෝගික කොමිස් මුදලක් ලබා දුන්නේ නැහැ. ප්‍රචාරණ වියදම්, බෙදා හැරීම රතකුලිය, බොල් ණය, වට්ටම්, ඒ සියල්ලම මෙම නිෂ්පාදනය බෙදා හැරීමේදී වියදම් ලෙස සලකා බෙදා හැරීමේ වියදම් ලෙස මේ ආකාරයෙන් සටහන් කරනවා. මූල්‍ය වියදම්. එහෙනම් ඔහු ණයක් ගත්තේ නම් බැංකු පොලිය. ජංගම ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් අයිරා පොලිය. ලීසින් වාරිකය නැත්නම් පොලිය. බැංකුව කිසියම් මුදලක් ගාස්තු ලෙස අය කරා නම් එය. චෙක් පතක් අගර වුණොත් ඒ සඳහා අය කරන ගාස්තු. ඔය සියල්ලම මූල්‍ය වියදම් ලෙස සලකා මෙම ස්ථානයේ ඇතුළත් කරනු ලබනවා. මීට අමතරව තොග හානි වෙන්න පුළුවන් නිෂ්පාදනය කරපු දේවල්. මුදල් වංචා වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ සියල්ලම එකතු කර වෙනත් ආදායම් ලෙස සලකනවා. අවසානයේදී මෙම පරිපාලන වියදම්, බෙදා හැරීමේ වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම් මේ සියල්ලම එකතු කරලා මේ සියල්ලගේම එකතුව මෙම ස්ථානයට ගෙනෙනවා. අවසානයේදී ශුද්ධ ලාභය හෝ අලාභය හොයන්න පුළුවන්. මෙම ආදායමෙන් සම්පූර්ණ වියදම් අඩු කළාට පසු ලැබෙනවා ශුද්ධ ලාභයක් හෝ අලාභයක්. මේ පිළිබඳව ඉදිරියේදී ගණනය කිරීමට අපි සූදානම් වනවා.